සමාජ සංගායනා समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ කලක් මුළුල්ලෙහි 45 වසක් මුළුල්ලෙහි ඔබ අප හැම දෙනා කෙරෙහිම මහා කරුණාවෙන් දේශනා කළ ඒ මහා ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් මේ මොහොතේදී ශ්‍රවණය කරගන්නට සූදානම් වන්නේ. අපි දීර්ඝව දේශනා මාලාවක් විදිහට කතා කරන්නේ සාකච්ඡා කරන්නේ ගිරිමානන්ද සූත්‍රය. ඒ ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන එහි ඇතුළත්ව ඇති බොහෝ දහම් කරුණු පිළිබඳව අප සාකච්ඡා කරනු ලැබුවේ. ගිරිමානන්ද සූත්‍රය අංගුත්තර නිකායෙහි දසක නිපාතයෙහි දකින්නට ලැබෙන සූත්‍ර දේශනාවක්. ගිරිමානන්ද හාමුදුරුව අසනීපව වැඩ ඉන්න අවස්ථාවේදී ආනන්ද හාමුදුරුව භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ගිරිමානන්ද හාමුදුරුවන්ගේ අසනීප තත්ත්වය ගැන කියපු අවස්ථාවේදී ඒ ගිරිමානන්ද හාමුදුරුවන්ට ගිහිල්ලා කියන්නට කියලා දේශනා කරපු දස සංඥාවන් තමයි මේ සූත්‍රයේහි සමස්ත අන්තර්ගතය තුළ අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ. සංඥාවක් කියනකොට අපි දන්නවා යම් හඳුනා ගැනීම කියන පොදු ලක්ෂණයක්. එතකොට මේ හඳුනා ගැනීම ලක්ෂණාදී වශයෙන් ඇති කරගන්න හඳුනා ගැනීම. ඒකට දැන් මෙතන අපි දස සංඥාවක් කතා කරනවා. එතකොට මේ දස සංඥාව තුළ අපි ලෝකයේ පිළිබඳව අපි දකින ලෝකයේ පිළිබඳව අපි හඳුනාගත යුතු ආකාරයන් යථාර්ථය හොයන යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන්න විසින් යථාර්ථයේ ලෝකයේ ස්වභාවය පිළිබඳව ගවේෂණය කරන්නන් විසින් සොයා බැලිය යුතු ප්‍රත්‍යක්ෂ කළ යුතු තමා තුළ භාවිත කළ යුතු සංඥා 10ක් පිළිබඳව තමයි අපි ගිරිමානන්ද සූත්‍රයේ තුළ දකින්නේ. පින්නතුනි ලෝක ජීවත් වෙනකොට හිතේ නිරන්තරයෙන්ම නොඑක් ආකාරයේ නොඑක් විදිහේ සිතුවිලි ජනිත වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලි ඒ අතර වැඩිපුරම ඇති වෙන සිතුවිලි. මුළු දවස පුරාවටම ඔබ යම්කිසි විදිහකින් තමන්ගේ සිත දිහා හැරිලා තමන්ගේ සිත දිහා බලාගෙන හිටියොත් ඔබට දකින්න පුළුවන්කම තිබෙනවා ඔබේ සිතේ වැඩිපුරම ඇති වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සහගත සිතුවිලිද, අලෝභ, අද්වේෂ, අමෝහ සහගත සිතුවිලිද කියන එක. ඒ අතර ඔබට දකින්නට පුළුවන්කම තිබේවි ඔබ දවස තුළ වැඩිපුර කාලයක් ඇති කරගන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සහගත සිතුවිලි බව. ඒ කියන්නේ ලෝකයේ පිළිබඳව, තමන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව, ඒ වගේම ලෝකයේ තුල සිදුවන සිද්ධාමයන් පිළිබඳව අපි නිරන්තරයෙන්ම කල්පනා කරනවා. අපි දවසේ වැඩි කාලයක් ඒ පිළිබඳව කල්පනා කරනවා. රාත්‍රියටත් ඒ විදිහටමයි. රාත්‍රියට කල්පනා කරපු දේවල් දවල්ට ක්‍රියාත්මක කරනවා. අන්න ඒකට තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට අපි ජීවත් වෙනකොට මේ විදිහට
අපි දන්නවා අපේ සිතේ වැඩිපුරම ඇති වෙන්නේ හොඳ සිතුවිලි වලට වඩා ඒ නරක සිතුවිලි කියන එක. ඒ කියන්නේ හොඳ සිතුවිලි වලට වඩා අකුසල සහගත සිතුවිලි තමයි වැඩිපුර අපේ සිත තුළ ජනිත වන්නේ. අන්න ඒ නිසා තමයි මේ අකුසල ධර්මයන් බුදුරජාණන් වහන්සේ දුරු කළ යුතු දේවල් හැටියට දේශනා කළේ. අකුසල ධර්මයන් අපි දුරු කළ යුතු දේවල් හැටියට පෙන්වනවා. ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය කළ යුතු දේවල් පහතබ්බයි. එතකොට මේ අකුසල ධර්මයන් අපි දුරු කරනකොට අපි මේ අකුසල ධර්මයන් හේතු සහිතවම දුරු කළ යුතුයි. අන්න ඒ අකුසල ධර්මයන් දුරු කිරීම පිණිස පවත්වන සිතේ ඇති කරගනු ලබන ප්‍රත්‍යවේක්ෂා සහිත ඒ මානසිකාරය අපි හඳුනා ගන්නවා පහාන සංඥාව ලෙස. අපි මේ පහාන සංඥාව පිළිබඳව සාකච්ඡා කළා යම් කරුණු සමුදායක්. එහිදී අපි හඳුනාගත්තා මේ ශාසනයේ තිබෙන විශේෂත්වය පිළිබඳව ප්‍රහාණ විධීන් පිළිබඳව. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන එක මේ ශාසනයෙන් කළ හැකි දෙයක්. ඒක මේ ශාසනයෙන් ලැබිය හැකි අග්‍රතම ඵලයක් හැටියට අපි හඳුනාගත්තා. තදංග විස්කම්බන ප්‍රහාණයන් අපි හඳුනාගත්තා. ඒක මේ ශාසනයෙන් පරිබාහිරව වුණත් අපිට ලබන්නට පුළුවන් මට්ටමේ ප්‍රහාණ විධීන් පිළිබඳව. ඒ වගේම යම් පටිපස්සද්දි සහ නිස්සරණ ප්‍රහාණයන් තියෙනවා නම් ඒ සියල්ල අපිට මේ ශාසනය විතරක් ලැබිය හැකි දේවල්. එනිසා මේ බුද්ධ ශාසනය සුවිශේෂ ශාසනයක් අපිට එහි අග්‍රතම ඵලය ලබන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකය පිළිබඳව දැක්කේ ලෝකය පිළිබඳව අවබෝධ කළේ හේතුඵල ධමයක් විදිහට ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න දෙයක් හැටියට. ඒ නිසා මේ ප්‍රත්‍ය සමුප්පන්න ලෝකය ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වන ආකාරය බුදුරජාණන් වහන්සේ දැක්කා. අන්න ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ පටිච්ච සමුප්පාදය දේශනා කළා. මේ ප්‍රතිසන්දිය සකස් කරගෙන තම තමන් ලෝකේ උපදව ගන්න පැත්තට යන්නේ කොහොමද? ලෝක සමුදය කියන එක. ඒ වගේම මේ ලෝකයේ නිරෝධය පනවන්නේ මොන මට්ටමින්ද කියන එක පිළිබඳව අපිට දේශනා කළා. එතකොට අපිට පේනවා මේ අකුසල ධර්මයන්ගේ සමුච්ඡේද ප්‍රහාණයෙන් අපිට පුළුවන්කම තිබෙනවා. නැතිනම් මේ සමුදේ පාක්ෂික ධර්මයන්ගේ සමුච්ඡේද ප්‍රහාණයෙන් අපිට පුළුවන්කම තිබෙනවා. මේ සියලු දුක දුරු කරලා දාන්නට, ඉපදීම නැමැති දුක දුරු කරන්නට, ජරා මරණ නැමැති දුක දුරු කරන්නට. එනම් බුද්ධ ශාසනයක මේ ප්‍රතිඵලය දක්වා තමයි අපි වැඩි යුතු වෙන්නේ. අපේ මනස දියුණු කළ යුතු වෙන්නේ. එතකොට අපිට මේ බුද්ධ ශාසනයේ ලැබිය හැකි අග්‍රතම ප්‍රතිඵලයේහිලා සලකනකොට අපිට පහාන සංඥාව කියන මේ කරුණට ලැබෙන්නේ ප්‍රධාන අවස්ථාවක්, ප්‍රධාන අවකාශයක්. නොඑක් අවස්ථාවලදී නොඑක් විදිහට ප්‍රහාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. ඒ ප්‍රහාණය පිළිබඳව නොඑක් අවස්ථාවල නොඑක් පර්යායන්ගෙන් දේශනා කරන ආකාරයන් අපිට පොදුවේ එක තැනකට ඒක රාශී කරන්නට පුළුවන්කම තියෙනවා සමුදය ධර්මය කියලා. ඒ කියන්නේ යම් තැනක යමක් ප්‍රහාණය කළ යුතු නම් ඒ ප්‍රහාණය කළ යුතු වන්නේ සමුදය පාක්ෂික ධර්ම. සමුදය පාක්ෂික ධර්ම කියලා කියන්නේ සමුදය පැත්තට හැරෙන සමුදය පැත්තේහිලා ගැනෙන ධර්ම. එතකොට මේ සමුදය පැත්තට වැටෙන සමුදය පැත්තේහිලා ගැනෙන කියලා කියන්නේ අපේ හිතේ ඇතිවෙන ලෝභාදී ඒ විතර්ක සමුදායට. තව පර්යායකින් අරගෙන අපි සියලු අකුසල ධර්මයන් කියලා කියනවා. අන්න ඒ ආකාරයට බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය පිළිබඳව දේශනා කරපු සියලුම තැන් අපිට එක තැනකට කොටු කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ තමයි සමුදය පාක්ෂික ධර්ම කියන කරුණට. ඒ කියන්නේ සමුදය සත්‍ය කොටින්. ඒකට සමුදය සත්‍ය තමයි ප්‍රහාතව්‍ය වන්නේ. ඒකට සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. ඕනෑම අවස්ථාවක සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. යම් තැනක සමුදය ඇතනම් ඒ සමුදය ප්‍රහාණය කළ යුතුයි.
එතකොට මේ සමුදය ප්‍රහාණය කළ යුතුයි කියන එකෙන් අදහස් කරන්නේ මේ දුක උපදවන්නට හේතු වෙන සමුදය. දුක උපදවන්නට හේතු වෙන දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතුයි. අපි ඒකට කියනවා තණ්හාව ප්‍රහාණය කළ යුතුයි කියලා. හැබැයි මේ තණ්හාව ප්‍රහාණය කරන්නට යනකොට එකිනාට එකිනාගේ හිතේ පවත්නා විතර්ක විධීන් පිළිබඳව හඳුනා ගන්නට සිද්ධ වෙනවා. අපේ හිතේ පවතින එකම විදිහේ විතර්කයන් නෙමෙයි. වෙලාවකට අපිට ලෝකයේ පිළිබඳව කැමැත්ත ඇති වෙනවා. තව වෙලාවකට අපිට අකමැත්ත ආදී දේවල් ඇති වෙනවා. මේ ආදී නොඑක් විදිහේ විතර්කයන් හිතට ඇති වෙනවා, ජනනය වෙනවා. එතකොට මෙන්න මේ ඇතිවන විතර්කයන් අපි කොහොමද දුරු කරන්නේ? මොන පදනමක ඉඳලාද අපි දුරු කරන්න කියන එක තමයි මේ ශාසනයේ අපිට ලැබෙන ප්‍රධානම දැනුම බවට පත්වන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දස සංඥා පිළිබඳව දේශනා කරනකොටත් අපිට දේශනා කළේ ආරණ්‍යයකට හෝ අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. එතකොට ආරණ්‍යයකට ගිහිල්ලා හරි ගහක් මුලකට ගිහිල්ලා හරි හුදකලා ස්ථානයකට වෙලා හරි ඒකේනා පිරික්සා බලනවා තමන්ගේ මනස පිළිබඳව. ඒක තමන්ගේ මනස පිළිබඳව හොඳින් පිරික්සා බලනකොට ඒකේනාට තමන්ගේ මනසේ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට මනසේ ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීම ඊටාම වැදගත් දෙයක්. එයා හිතට ඇතිවෙන කාම විතර්කය උප්පන්නං වා කාම විතක්කං නාදි වාසේති පජහති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. මේ කරුණ පිළිබඳව අපි මුළු විග්‍රහයක් කරගන්නට යෙදුන මේට පෙර දේශනාවේදී උපන්නා වූ කාම විතර්කේ නාදි වාසේති ඉවසන්නේ පජහති දුරු කළා දානවා බ්‍යන්ති කරෝති ඡය භවටපත් කරනවා අනභවං ගමේති නැවත නොහට ගන්න බවටපත් කරනවා අනභවං ගමේති. එතකොට මෙන්න මේ විතර්කයන් නැවත නොහට ගන්නා බවට පත් කිරීම මේ ශාසනයේ පමණක් කළ හැකි දෙයක්. ඇයි? මේ විතර්ක හටගන්නේ යම් කිසි හේතුවක් නිසා නම් අනේ හේතුව දුරු කිරීම තමයි මේ ශාසනයේ ක්‍රමය. ඒ විතර්ක හටගන්නේ යම් කිසි හේතුවක් නිසා නම් ඒ හේතුව දුරු කිරීම තමයි මේ ශාසනයේ අපි සිද්ධ කරන්නේ. ඒකට කියනවා හේතු ඝාතෝ කියලා. හේතුව නැති කරලා දානවා. හේතුව නැති කරනකොට ඒ බඳු ඵලය නොහට ගැනීමට යනවා. අද අපි අඹ බීජයක් නැති කළොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ අඹ බීජයෙන් හැදෙන අඹ ගහ නොහට ගන්න බවට යනවා. පැලවෙන්නට සුදුසු අඹ බීජයක් පැලවීමට නුසුදුසු තත්ත්වයට පත් කරනකොට අර පැලවෙන්න තිබුණු ගහක් පැල නොවන තත්ත්වයට පත් කරනවා. අන්න ඒකට කියනවා අනුපාද ලක්ෂණයක් කියලා. ඒ කියන්නේ නැවත නොහට ගන්න බවට පත් කිරීම. ඒ වගේම අපිට මෙතන කොටස් දෙකක් දකින්න පුළුවන්. උත්පාද වූ කාරණාව පිළිබඳව පවත්නා සමතය. ඒ කියන්නේ ඉපදුණු අකුසල විතර්කය දුරු කිරීම. නූපන්න අකුසල විතර්කයන් නූපදින බවට පත් කිරීම. ඒකයි උපන්නං කාම විතක්කං නාදි වාසේති පජහති දන්ති කරෝති. ඉපදුණු කාම විතර්කය දුරු කරන්නට පුළුවන්කම තියෙනවා ඉවසන්නේ නැතුව. අනභවං ගමේති නැවත නොහට ගන්න බවට පත් කරනවා. එබඳු කාමාදී විතර්කයෝ නැවත හටගන්නේ නැත්නම් අනේ හට නොගන්න තත්වයට පත් කරනවා. අනභවං ගමේති කියලා කිව්වේ ඒකයි. එතකොට උපන්න කාම විතර්ක පිළිබඳව අපිට දැනුමක් නැත්නම් කාමයේ කොහොමද උපදින්නේ කියන එක පිළිබඳව අපි දන්නේ නැත්නම් වෙනතුනේ අපි කොහොමද කාම විතර්ක හඳුනාගන්නේ? කාම විතර්කයේ උපදින්නේ කොහොමද කියන එක පිළිබඳව අපි දන්නේ නැත්නම් අපි කොහොමද කාම විතර්කය හඳුනාගන්නේ? හඳුනාගන්නේ නැතුව කොහොමද අපි නොයිවසා සිටින්නේ? හඳුනාගන්නේ නැතුව කොහොමද අපි ඒක දුරු කරන්නේ? හඳුනාගත්තේ නැති වුණොත් කොහොමද අපි අනුත්පාදයටපත් කරන්නේ? අන්න ඒක අපිට කරන්න පුළුවන් කමක් නැහැ. අපි මේ පිළිබඳව යථාභූත දැක්මක් උපදවගන්නේ නැත්තම්. ඒ නිසා තමයි උපදුනා වූ කාම විතර්කය ඉවසන්නේ නැහැ කියනකොට ඒ කාම විතර්කයේ ඉපදුණු පැත්ත ගැන හොඳ දැනුමක් තියෙන්නට ඕනේ. ඒ දැනුම නැති වුණොත් ඒක ඉවසගෙන ඉන්නවා අපි ඒ මත රැවටෙනවා ඒ මත මුලාවටපත් වෙනවා.
එතකොට ඒ කාම විතර්කයේ පිළිබඳව උපන්නං කාම විතක්කං නාදිවාසේති කියනකොට ඉවසන්නේ නැහැ කියනකොට එතන ඉවසන්නේ නැති වෙන්න නම් ඔහු කාම විතර්කයේ පිළිබඳව දැනුමක් තියෙන්නට ඕනේ. පජහති ඒක දුරු කරනවා. එතකොට ඒක දුරු කරන්නට නම් එයාගේ හිතේ ඊට ප්‍රතිචාර දක්වන්නට සුදුසු දැනුමක් තියෙන්නට ඕනේ. එතකොට කාම විතර්කයක් හිතට ඇති වෙලා කාම විතර්කේ දුරු කරන්න යනකොට පළවෙනියටම එයා කාම විතර්කයක් ලෙස හඳුනා ගන්නට අවශ්‍යයි. කාම විතර්කයක් ලෙස ඒක හඳුනා ගන්නකොට කාම විතර්කයේ ලෙස හඳුනා ගැනීමෙන් පසුව ඒක දුරු කරන්නට අවශ්‍ය ක්‍රියාමාර්ගය දුරු කරන්නට අවශ්‍ය මාර්ගය පිළිබඳව ඔහුට දැනුමක් තියෙන්නට ඕනේ. මෙන්න මේ දේවල් සඳහා තමයි අපිට සුතමය ඥානය වැදගත් වෙන්නේ. සුතමය ඥානය කියලා කියන්නේ අපි අහලා ධර්මයේ පිළිබඳව අපි පවත්වා ගනු ලබන අවබෝධය. ඒකට තමයි සුතමය ඥානය කියලා කියන්නේ. ඒතකොට ධර්මයේ පිළිබඳව අපි අහලා දන්න අවබෝධය තුළින් තමයි අපිට මේ උපන් කාම විතර්ක දුරු කරන්නත්, නූපන් කාම විතර්ක නූපදවා ඉන්නටත් අපිට පුළුවන්කම තියෙන්නේ. කොටින්ම කියනවා නම් අපි මේකට කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා. සතර සම්‍යක් ප්‍රධාන වීරයේ කොටස් දෙකක් තමයි නූපන් අකුසල් නූපද වීම සහ උපන් අකුසල් දුරු කිරීම. ඒකම තමයි uppannං වා කාම විතක්කං නාදිවාසේති පජහති බ්‍යන්ති කරෝති කියලා කියන්නේ. ඉපදුණු අකුසල විතර්කයන් දුරු කිරීම කියන එක. සතර සම්‍යක් ප්‍රධාන වීරයෙන් එකක්. අනභවං ගමේති කියලා කියන්නේ නැවත නොහට ගන්න තත්වයට පත් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි නූපන් අකුසල විතර්කේ නූපදින තැනටපත් කරනවා. කුසලයේ පැත්තට ඒ කියන්නේ අනිත් පැත්ත. ඒකට මේ සතර සම්‍යක් ප්‍රධාන වීරයේ පැත්ත ගැන අපි කතා කරනවා. අපිට අද දවසේදී ධර්මාභිසමය නොවන්නේ කෙනෙකුට මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීරය නැතිකම නිසා. සතර සම්‍යක් ප්‍රධාන වීරය යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඔහුට එම ප්‍රමාණවත් ඒ ධර්මාභිසමය සිද්ධ කරගන්නට. ඒ ධර්මාභිසමය සිදු කරගන්නට පුළුවන්කම තිබෙන්නෙම ඒ සතර සම්‍යක් ප්‍රධාන වීරය ඇති කෙනෙකුට. ඒකයි මුලින්ම කිව්වේ හිතේ හටගන්න අකුසල විතර්කයේ පිළිබඳව අපිට දැනුමක් තියෙන්නට ඕන කියලා. හිතේ හටගන්න අකුසල විතර්කයේ පිළිබඳව අපිට දැනුමක් තියෙන්නට ඕනේ. එතකොට ඒ අකුසල විතර්කය පිළිබඳව අපි දැනුමක් ඇති වුණාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒ අකුසල විතර්කය දුරු කළා දාන්නට. පජහති කියලා කිව්වේ ඒකයි. එතකොට ඒ අකුසල විතර්කය අපිට දුරු කරන්න ක්‍රමෝපායන් ගොඩක් අපිට අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා. අපිට ඒ අකුසල විතර්කයේ පිළිබඳව දුරු කරන්නට අවශ්‍ය නම් අපිට ඒකට ක්‍රමෝපායන් ගොඩක් අනුගමනය කරන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද? පින්නතුනේ අපිට කමඨහන් 40ක් තියෙනවා. සම 40 කමඨහන් කියලා අපි කියනවා. ඒ සෑම කමඨහනකින්ම අපිට පුළුවන්කම තිබෙනවා හිතේ හටගන්න ඒ අකුසල විතර්කයන් යටපත් කරන්නට, අකුසල විතර්කයන් නැති කරලා දාන්නට. එනිසා අපි උත්සාහවත් විය යුත්තේ අර මූලික වශයෙන්ම උපන් අකුසල විතර්කයන් නැති කරන ක්‍රමය ගැන දැනුමක් අපි ළඟ තියෙන්නට ඕනේ. ඒ සඳහායි අපි මුලින්ම උත්සාහවත් විය යුත්තේ. ඒ කියන්නේ ඔබ ධර්ම මාර්ගයක ගමන් කරන කෙනෙක් හැටියට, ඔබ හිත වඩන කෙනෙක් විදිහට, ඔබ නිවන අපේක්ෂාවෙන් සිටින කෙනෙක් හැටියට ඔබ පළවෙනියටම කරගත යුතු දේ තමයි තමන්ගේ හිතේ ඇතිවන විතර්ක පිළිබඳව දැනුම උපදව ගැනීම කියලා කියන්නේ. තමන්ගේ හිතේ ඇතිවන ඒ දැනුම, ඒ කියන්නේ තමන්ගේ හිතේ ඇතිවන විතර්ක පිළිබඳව ඇතිවන ඒ ප්‍රඥාව දැනුම නිසා ඔබට ඒ අකුසල විතර්කයක් ඇතිවීම පිළිබඳව සිහිපත් කරගන්න පුළුවන්කම තියෙන. ඒකට කියනවා සතිය කියලා. සතියෙහි තියෙන ලක්ෂණයක් තමයි චිර කතම්පි, චිර භාසිතම්පි, සරිතා අනුස්සරිතා කියලා කියන්නේ. බොහෝ කල් කොට කීවා වූ කලා වූ දේවල් පිළිබඳව සිහිපත් කරන බවනේ. එතකොට ඒ තන යම් කිසි සිහියක් තියනවා නම්, ඒ තන අනුව පිහිටි සිහියක් තියනවා නම්, ස්ථාවර වූ පිහිටි වූ සිහියක් තියනවා නම්, මේ ආකාරයේ සිහියේ ලක්ෂණයෙන් බවට පත් වෙන්නේ ඒ ඉන්න තැන ප්‍රකට කොට දැක්වීම. ඔබේ හිතේ අකුසලයක් හට ගන්නකොට දැන් හිත යන්නේ අකුසල වීතියක නැතිනම් අකුසලයක තුලයි කියලා ඔබට සිහිපත් කරගන්න පුළුවන් නම් ඒ අකුසල ප්‍රහාණය සඳහා ඒව හේතුවක් බවට පත් වෙනවා. ඒකෙන් කියන්නේ මේ අද දුර්මතයක් තියෙනවා මේ හිතට
අකුසලයක් ඇති වෙනකොට ඒක ඔහේ හිතේ තියාගෙන ඉන්න කියලා මේ ශාසනය කියන්නේ නැහැ. අකුසලයක් බව දැනගත්තාම ඇති. ඒකට මොකුත් කරන්න යන්න ඕනේ නැහැ කියලා දැන්. හිතට තරහක් ආවොත් ඒක තරහක් කියලා දැනගෙන ඒක නැති කරන්න යන්න ඕනේ නැහැ. දැන් දන්නවනේ තරහක් ආවා කියලා. එහෙනම් ඒ තරහ ඒ විදිහටම තියාගන්න බයින්න හිතුනොත් බයින්න ඒ දේවල් ටික කරන්න. හැබැයි ඒක එතනින් ඉවර කරන්න කියලා ඇතැම් වෙලාවට ඇතැම් අය උපදෙස් දෙනවා අපි දකිනවා. ඒක ධර්මානුකූල නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් දේශනා කළේ නැහැ. ඒක දැකලා ඒක නිශ්ශබ්දව ඉන්න කියලා ඒ අකුසලයේ තුල. අපිට දේශනා කළේ සර්ප හිසක් දුරු කරනවා ජීවත් වෙන්න කැමති කෙනෙක්. විසගෝර සර්ප හිසක් දුරින්ම දුරු කරනවා ජීවත් වෙන්න කැමති කෙනෙක්. අන්න ඒ වගේ මේ අකුසලයන්ගෙන් දුරු වීම අපි කළ යුතු වෙනවා. ඒ අකුසලයන්ගෙන් දුරු වීම කියන දේ අපි කරන්නේ කොහොමද? ඒ අකුසලයන්ගෙන් දුරු වීම කියන දේ අපි सिद्ध කරන්නට නම් පළවෙනිම දේ තමයි අර කියපු විදිහට හිතේ ඇති වෙන විතර්ක ගණනය කරගෙන තබා ගැනීම. ඔබ ටිකක් ඔබේ දිහාවට හැරිලා බලන්න පින්නතුනි. ඔබේ සිතේ හටගන්න අකුසල විතර්ක පොඩ්ඩක් දවස් දෙක තුනක් සතියක් දෙකක් පොඩ්ඩක් ගණනය කරන්නකෝ. ඒ කියන්නේ මේක වේ කියන්නේ මේ අභිධර්මයේ ආශ්‍රයෙන් මෙහි ගැඹුරට ගිහිල්ලා මේ ජවන් සිත් කීයක් දවසකට හට ගන්නවද අකුසල ජවන් කීයක්ද කුසල ජවන් සිත් කීයක්ද කියලා බලන්න කියලා නෙමෙයි ඔබට කියන්නේ. ඔබේ හිතේ ඔබ වැඩිපුර මේ කාල පරිච්ඡේදයේ මේ විනාඩි 5 තුළ ඔබ ඇති කරගෙන තියෙන කුසල්ද අකුසල්ද? මේ පැය තුළ ඔබ ඇති කරගෙන තියෙන කුසල්ද අකුසල්ද? ඊළඟ පැය තුළ ඔබ ඇති කරගෙන තියෙන කුසල්ද අකුසල්ද? ඔබ ටිකක් ගණනය කරලා බලන්න. ඔබට තේරෙයි ඔබේ හිත සාමාන්‍ය වැඩ කරන විදිහ. ඒ සාමාන්‍ය වැඩ කරන විදිහ ඔබට තේරෙනකොට ඔබට පේනවා ඔබ වැඩිපුර කරලා තියෙන්නේ ජීවිතේ නොඑක් දේවල් ගැන කල්පනා කරන එක, අපි ජීවත් වෙන විදිය ගැන, අනාගතයේ දේවල් ගැන, අපි උපයාගත යුතු දේවල් ගැන, අපිට නොලැබුණු දේවල් පිළිබඳව, ලබා ගැනීමට ඇති දේවල් පිළිබඳව, අපි කැමති දේවල් පිළිබඳව, අපි අකමැති දේවල් පිළිබඳව. මෙන්න මේ දේවල් වල තමයි අපේ සිත වැඩිපුරම සැරිසරන්නේ. හිත වැඩිපුරම සැරිසරන්නේ මේ දේවල් තුල. අන්න ඒ දේවල් තුල අපේ හිත සැරිසරනකොට පින්නතුනේ නුවණැත්තෙක් දන්නවා මේ හිතේ මේ විදිහේ අකුසල විතර්ක වැඩ කිරීම තුල වඩාත් අකුසල විතර්ක ගත වීම තුල අපිව නරක තැනකට යන්නට තමයි හේතු සැකසෙන්නේ. ඒ නිසා අපි කල යුතු වෙන්නේ මේ අපේ හිතේ වැඩ කරන අකුසල ධර්ම වළක්වා ගැනීමයි කියන නුවණ උහුට තියෙනවා. අන්නේ නුවණ තියෙනකොට එයා සිහියෙන් මොකද කරන්න ඕන? තමන්ගේ හිතේ ඒ තන ඒ මොහොතේ ඇතිවෙන අකුසල විතර්ක පිළිබඳව දැනුමක් ඇති කරගන්න ඕනේ. අන්නේ දැනුම ඇති වෙනකොට දැන් තමන්ට තේරෙනවා දැන් මම මොකද්ද කරන්න ඕනේ? අකුසල විතර්කයක් හිතට ඇති වෙනවා නම්, කාම විතර්කයක් හිතට ඇති වෙනවා නම් මේ කාම විතර්කය මම දුරු කළ යුතුයි. කාම විතර්කය මම දුරු කළ යුතුයි. එතකොට කාම විතර්කයේ දුරු කිරීම කියන එක ගැන අපි කතා කළොත් අපිට කාමයේ පිළිබඳව එතකොට දැනුමක් තියෙන්නට ඕනේ. කාම විතර්කය අපිට කොහොමද ලෝකෙත් එක්ක බැඳෙන්නේ කියන එක ගැන අපිට දැනුමක් තියෙන්නට ඕනේ. අන්න ඒ දර්ශනයක් තියෙනවා මේ ශාසනයේ. දැන් කාම විතර්කය වැඩිම වෙලා අපි තණ්හාවෙන් අන්ධ වෙලා ඉන්න වෙලාවකට ගිහිල්ලා නෑ ඔක කොහොම නෙමෙයි උතන තියෙන ඇත්ත මේකයි කියලා කිව්වට පිළිගන්නේ නෑ. ඒක හිත පිළිගන්න ලෑස්තිත් නෑ. ඒක කොච්චර කිව්වත් හරියන්නේත් නෑ. මොකද ඒ වෙලාවට ඒක කාමයෙන් අන්ධ වෙලා තියෙන හිත. තණ්හාවෙන් අන්ධ වෙලා තියෙන හිත. එතකොට මේ ලද බොළඳ හිතකට මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ කොටිම. ඒ කියන්නේ අර අදහස් අතර සංකල්පනා අතර රැවටිලා මුලාවටපත් වෙලා ඉන්න හිතකට මේ ධර්මය ගැන තේරුම් ගන්න පුළුවන් කමක් නෑ ලේසියෙන්. යම් කිසි විදිහකින් ඔහු යථාර්ථවාදීව දැක්මක් බලාපොරොත්තු වන්නට ඕන. තියෙන දේ මත ජීවත් වෙනව වෙනුවට ඔහුගේ හිතේ ඔහුට දැක්මක් තියෙන්නට ඕනේ. ඔහු අපි කල යුතු දේ කුමක්ද කියන එක පිළිබඳව. අන්න ඒ කෙනාට තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට හිතේ තියෙන අර බරසාර අකුසල විතර්කයන් කෙරෙහි නැඹුරු වෙන ගතිය අඩු කරන්න තමයි සමත භාවනාව බොහෝ කොට අපිට උපකාර වෙන්නේ.
එනිසා කෙනකෙනාට මේ සමත භාවනාව තම තමන්ට අවශ්‍ය පරිදි සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. අවශ්‍ය පරිදි කියලා කියන්නේ මේ කර්මස්ථානයේ ප්‍රගුණ කරන්නට මුලින්ම ඕනම කර්මස්ථානයක් පටන් ගත්ත කෙනාට ඒකේ උපචාර අර්පණාදී මට්ටම් වලට පත්වන තැන දක්වාම මේ කර්මස්ථාන ඒ කර්මස්ථාන අනුව දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපිට ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකද්ද? අර චිත්ත ඒකාග්‍රතාවය අර හිතේ ඇති කරගත්ත විතර්ක සමතේකටපත් කිරීම. විතර්ක සමතේකටපත් කිරීම. විතර්ක සමතේකටපත් වෙනකොට මොකද වෙන්නේ? අපි අර අරමුණු ගැන নিরপেক্ষ වෙනවා යම් මට්ටමකට. අපි වෙනද මහා තණ්හාවෙන් හිතපු දෙයක් නම් ඒකේ ආදීනවය ගැන හිතන කෙනෙකුට ඒකත් එක්ක තියෙන අර ලොකු බැඳීම, ඇලීම කියන දේ අඩු වෙලා යන්න පටන් ගන්නවා. ඒකේ ආදීනවේ පිළිබඳව නිරන්තර මෙනෙහි කරන කෙනාට ඒක අතහරින්නට අවශ්‍ය හේතු පදනමක් ඔහුට සැකසෙනවා. එනිසා පළවෙනිම දේ තමයි අර මහා තණ්හාවකින් ඉන්න තෘෂ්ණාවේ අගතියටපත් වෙලා කෙලවරට ගිහිල්ලා ඉන්න කෙනෙකුට එයාට තියෙනවා ඒ ඡන්දයෙන් කෙලවරට ගියපු කෙනාට එයාට සිද්ධ වෙනවා එය මූලික වශයෙන් සමතේකටපත් කරගන්න යම් මට්ටමකට ඒක අඩු කරගන්න සිද්ධ වෙනවා. ඒ අඩු කරගන්න සිද්ධ වෙන ක්‍රමය අපි කතා කරන්නට ඕන විවිධ ආකාරයකට. ඕනෑම දෙයකින් ඔබේ හිතට දැඩි ලෙස ආසාව නිසා ඔබට හිතට දුකක් ගේනවා නම් ඔබේ හිත නැවත නැවතත් ඒ පසුපස්සේ ගිහිල්ලා ඔබ තැවෙනවා නම් හොඳම දේ තමයි ඔබ ආදීනවය පිළිබඳව ටිකක් කල්පනා කරන්නට පටන් ගැනීම. අපි ආදීනව සංඥාව තුළ කතා කළා මේ කය නිසා ලැබෙන ආදීනව පිළිබඳව. චක්කු රෝග, සෝත රෝග, ගාහන රෝග, જીවහා රෝග, කාය රෝග ආදී මේ වාපිත්සෙන් කිපීම නිසා ඇතිවන ඒ වගේම ඍතු විසම ආදී පරිහාරයන් නිසා සිදුවන මේ ආබාධ පිළිබඳව අපි කතා කළා ආදීනවය ගැන හිතනකොට. ඒකට ආදීනවය කියලා කියන්නේ ඒ ටික විතරක්ම නෙමෙයි මේ කයේ ආදීනවය ගැන කතා කරපු ආදීනව සංඥාව ප්‍රගුණ කරන්නට පුළුවන් පළවෙනි තැන. හැබැයි අපිට පුළුවන් ඒ අදාළ સંદર્ભයට ගිහිල්ලා ආදීනවය ගැන හිතන්න. ඒකට ආදීනවය පැත්තට හිතන්න ඕනම තැනකදී දැන් ඔබ අම්මට දැඩි ලෙස බැඳිලා අම්මට ආදරෙන් ඉන්නවා කියනවා නම් ඔබට පුළුවන් ඒක පිළිබඳව ටිකක් නුවණින් කල්පනා කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් ඒ තණ්හාව නිසා තණ්හාව කියන්නේ කුසලයක් නෙමෙයිනේ. තණ්හාව කියන්නේ අකුසලයක්. ඔබේ බැඳීම නිසා, කියන්නේ ඔබේ වගකීම නෙමෙයි ඔබේ බැඳීම නිසා තණ්හාව නිසා ඔබ සුගතියකට යන්නේ නැහැ ඔබ යන්නේ දුගතියකට. ඒ බැඳීම නිසා එයාට වෙන යහපතකුත් නැහැ. එයාට යහපතක් කරන්න පුළුවන්කම තියෙන ප්‍රඥාවෙන් වගකීමෙන් කරන දෙයකින් මිසක කොයි වෙලාවකවත් අන්ධ දෙයකින් නෙමෙයි. එනිසා අපි ලෝකෙ තුල ජීවත් වෙනකොට අපි ආදීනවය පිළිබඳව සලකා බලමින් අපි බැඳීම කියන දේ අයින් කරගන්නට අවශ්‍ය පසුබිම අපි සකස් කරගන්නට ඕනේ. අන්නේ බැඳීම කියන දෙයට අවශ්‍ය පසුබිම අපි හදාගන්න ඒක ඉවත් කරගන්නට අවශ්‍ය පසුබිම අපි හදාගන්නකොට අපිට පෙනෙනවා මූලික වශයෙන්ම එහි තියෙන ආදීනවය ඒ වගේම ඒකට ප්‍රතිවිරුද්ධ අදහස් සංඥාවන් භාවිත කිරීම ආදී උපක්‍රමය. ඒ කියන්නේ දැන් තරහක් තියෙනවා නම් මෛත්‍රිය පිළිබඳව බලනවා. රාගයක් තියෙනවා නම් අසුබේ පිළිබඳව හිත වඩනවා. විසුරුණු කමක හිත තියෙනවා නම් අපිට පුළුවන් ඒකාග්‍රතාවයේ පිණිස හිත දියුණු කරන්නට. මෙන්න මේ ආකාරයට ඒ තැනට අදාළව ඒ සන්දර්භයන්ට අදාළව අපිට පුළුවන්කම තිබෙනවා පින්නතුනේ මේ කාරණාව විසඳා ගන්නට. ඒ කියන්නේ අකුසල පැත්තට හිත වැටෙන්නට නොදී කුසලයේ පැත්තට හිත හරවා ගැනීමේ මූලික අධියර තමයි අර බරපතල ලෙස හිතට දැනෙන හිතට ගොඩනැගෙන අදහස් වල තියෙන බරසාරකම අපි පුළුවන් තරම් අඩු කරලා දාගන්න එක. අන්න ඒ අඩු කර ගැනීමත් එක්ක අපිට පුළුවන් අර අපි වඩන ඒ සඳහා භාවිත කරන කර්මස්ථානයේහි හෝ වේවා අපි ඒ සඳහා පාවිච්චි කරන උපක්‍රමය තුළින් චිත්ත ඒකාග්‍රතාවයට දැඩිව පිහිටන්නට අපිට පුළුවන්කම තියෙනවා. සිතේ එකඟ බව කියන ස්ථාවරය තුළ දැඩිව ඉන්න පුළුවන්කම තිබෙනවා. අන්නේ සිතේ ඒකාග්‍රතාවය කියන ස්ථාවරය තුළ අපි දැඩිව රැඳිලා ඉන්නකොට පින්නතුනි අපිට ඒ අනුසාරයෙන් අර
අනභවං ගමේති කියන තැනට අපේ හිතපත් කරගන්නට අපිට උත්සාහවත් වෙන්න පුළුවන්කම තියෙනවා. අනභවං ගමේති කියලා කියන්නේ නැවත නොහට ගන්න බවකටපත් කිරීමක්. නැවත නොහට ගන්න බවටපත් කරන්න පුළුවන් කමක් නැහැ. මූලය තියෙනවා. මූලය තියෙනවා. යතහාපි මූලේ අනුපද්දවේ දල්හේ චෙන්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවං තණ්හා අනුසයේ 97 නිබ්බත්තති දුක්ඛ මිදප්පුනප්පුනං. එතකොට යතහාපි මූලේ අනුපද්දවේ දල්හේ මූලේ මුල් අනුපද්දවේ අනුපද්දෘතව දල්හේ දැඩිව තිබෙනවා නම් යම් විදිහකින් මුල් ටික අනුපද්‍රිතව දැඩිව තිබෙනවා නම් ස්ථාවරව තියෙනවා නම් චෙන්නෝපි රුක්ඛෝ පුනරේව රූහති දලුලා වැඩෙන ගහ කැපුවට නැවත නැවත මේක දලුලාලා වැඩෙනවා. ඒ දලුදා වැඩෙන්නේ ඒකේ මුල දැඩිව අනුපද්‍රිතව තිබෙන නිසා ස්ථාවරව තිබෙන නිසා. එකයි යතහපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති කිව්වේ. එවං තණ්හා අනුසයේ 97 හරියටම අන්න ඒ වගේ තෘෂ්ණාව නැමැති මේ ධර්මයේහි අනුසහගත මට්ටම සියුම්ම දේ අපි නැති කරලා දැම්මේ නැති වුණොත් එහෙම. අනුසහගත මට්ටම නැති කලේ නැති වුණොත් නිබ්බත්තති දුක්ඛ මිදප්පුනප්පුනං ඉදං දුක්ඛං පුනප්පුනං නිබ්බත්තති. මේ දුක නැවත නැවතත් හට ගන්නවා. එතකොට මේ දුකේ නැවත නැවත හට ගැනීම පේනවා. ඇයි? තණ්හා අනුසය 97යි. තණ්හානුසය දුරු කරන්නේ නැතුව තිබ්බහම ඒ දුක නැවත නැවත උපදින්න හේතුව තියෙනවා. ඒ නිසා මේ ශාසනය කතා කරන්න පින්නතුනේ අර මූලය නැති කරලා දාන්නේ කොහොමද? මුල කඩන්නේ කොහොමද? මුල කපලා මුල සිඳලා දාන්නේ කොහොමද කියන දේ. එතකොට දැන් මේ මුල සිඳලා දාන්න යන ගමනේදී අපිට සිද්ධ වුණා ඉස්සෙල්ලම මුලට අත තියන්න බැරි තරම් ගහ වටේට අකුලෙන් වැහිලා නම් ගහ ළඟ සුද්ධ කරගෙන ඉන්න එපා. ගහට අත තියන්න කලින් අපිට ගහ මුල පිරිසිදු කරගෙන ඉන්නට ඕනේ. එතකොට මේ ඒ ගහ මුල පාදගත්තට පස්සේ තමයි අපිට ගහ කපලා දාන්න පුළුවන්කම තියෙන. අර කවියකුත් තියෙන ගසට කෙටුම ගස මුල පෑදුමෙන් දැනේ කියලා. අන්න ඒ වගේ මේ තෘෂ්ණාව කියන දේ අපි දුරු කරන්න යනකොට මේ වටපිටාව අපි තේරුම් අරගෙන අන්න ඒ දේවල් සුද්ධ පවිත්‍ර කර ගැනීම කළ යුතු වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිතේ තියෙන මේ තණ්හාව දුරු කරනකොට ඒකේ අනුසහගත මට්ටම් පවා අපි දුරු කරන්න යන්න ඕනේ. හැබැයි ඉස්සෙල්ලාම හම්බෙන්නේ අපේ අනුසහගත මට්ටම් වලට වැඩිය ඕලාරික රළු කෙලෙස්. ඕලාරික රළු සහගත කෙලෙස් අපි දුරු කරනකොට තමයි ඊට පස්සේ අනුසහගත දෙයට ලං වෙලා ඒක දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි අර මුලින් සඳහන් කළේ ආදීනවය, ඒ අදාළ අකුසල පාක්ෂික සංඥාවට ප්‍රතිවිරුද්ධ සංඥා භාවිතය. මෙන්න මේ ආදී දේවල් තුලින් අපිට පුළුවන්කම තියනවා අපේ හිත යම් ස්ථාවරත්වයකට පත් කරගන්නට අකුසල පැත්තට නැඹුරු නොවි කුසලයේ පැත්ත තුළ කුසල රාමුව තුළ අපේ හිත පවත්වා ගන්නට. එතකොට මේ විදිහට කුසල රාමුව තුළ පින්නතුනි අපේ හිත අපි තබාගෙන ඉන්නකොට කුසල රාමුව තුළ අපි හිත තබාගෙන පවත්වගෙන යනකොට අපිට පුළුවන්කම තිබෙනවා ඒ සෑම මොහොතකදීම නොඑක් විතර්කවලටපත් නොවි සිත ඒකාග්‍රගත අරමුණක් තුළ යම් පමණකට පවත්වා ගන්නට. අන්න ඒක තමයි සමතයෙන් කරන දේ. ඒක තමයි ඒකාග්‍රතාවය. අන්න ඒකාග්‍රතාවය අපිට ලැබෙනකොට අපි කල යුතු අනෙක් දෙයක් තමයි ප්‍රඥාව භාවිත කිරීම, පාවිච්චි කිරීම, නුවණ පාවිච්චි කිරීම. ආර්ය මාර්ග සංඛ්‍යාත සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටියට දැකීම කියන තැන පාවිච්චි කළොත් අපිට පුළුවන්කම තියෙනවා මේ තණ්හා අනුසය කියන දේ දුරු කළා දාන්න. තෘෂ්ණාව නැමැති ධර්මය අනුසහගත මට්ටමේම අයින් කළා දාන්න. එතකොට ඒකට දර්ශනයක් අවශ්‍යයි. දැන් අපි මේක ප්‍රහාණය කරන්නට කියලා මේ සමුදේ පාක්ෂික ධර්ම කියලා අපි මේ දේ ප්‍රහාණය කරන්නට කියලා කිව්වා කියලා නිකම්ම මේක ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නෑ. මේක ප්‍රහාණය කරන්නට යනකොට අපිට තියෙනවා පින්නතුනේ ඒකට විධිමත් වැඩපිළිවෙලක්.
ඒ වැඩපිළිවෙලේ මූලික පසුබිම තමයි කතා කළේ. ඒක දැන් මේකේ අර මුලට කොටන්න යනකොට එකපාර මුල කපලා හරියන්නේ නැහැ. ඔක ගලවලා දාන්න පුළුවන් විදිහට කපා ගන්න ඕනේ. අන්න ඒ වගේ අපිට තියෙනවා මේ මුල සිඳින්නට අවශ්‍ය නම් ඒ තණ්හාව, ඒ නැතිනම් ඒ සමුදේපාක්ෂික ධර්ම පවතින තැන අපි දුරු කළ යුතුයි. ඒ පවතින තැන දුරු කරන්නේ නැත්නම් අපිට මේකෙන් කළ හැකි දෙයක් නැහැ. ඒ නිසා පවතින තැන හඳුනා ගන්නට ඕනේ. ඒක නොඑක් සූත්‍ර දේශනාවන් තුළින් අපිට ඒක අරගෙන කතා කරන්න පුළුවන්කම තිබෙනවා. දැන් මේ සූත්‍රයට අනුව ගිරිමානන්ද සූත්‍රයට අනුව අපි මේ කරුණ පිළිබඳව සාකච්ඡා කරනකොට තමයි කතා කරන්නේ මේ කාම විතර්කය පිළිබඳව, ව්‍යාපාද විහිංසාදී විතර්ක පිළිබඳව නාදිවාසේති පජහති බ්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා. හැබැයි අපි එතනට වඩා තවත් මූලාශ්‍ර වලට අපි යමු වුණොත් සමුදය පිළිබඳව ප්‍රහාණය ගැන කතා කරන, දේශනා කරන පණවන භාග්‍යතුන් වහන්සේ නොඑක් ආකාරයන්ගෙන් ඒක අපිට විෂද කරලා තියෙනවා. එතකොට අපිට පේනවා චක්කුම් භික්ඛවේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. මහනි තෘෂ්ණාව ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, සාත මధుර ස්වභාවයෙන් යුක්තයි. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. තණ්හාව උපදින්නෙත් මෙතනම තමයි, තණ්හාව පවතින්නෙත් මෙතනම තමයි. එත්ත ඒසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. ඒ තණ්හාව ඒසා තණ්හා උපජ්ජමාන උපජ්ජති උපදින්නේ මෙහි තමයි. ඊට පස්සේ පවතින්නෙත් මෙතනම තමයි. මොකද්ද? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. ඇස ලෝකේහි ප්‍රිය සාත ස්වභාවයෙන්, ප්‍රිය මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒතකොට තණ්හාව පවතින්නේ අපි කාම සංඥාව කියලා කිව්වට ওই කාම සංඥාව පවතින්නේ කොහෙද? ඇස පිළිබඳව. කාම සංඥාව පවතින්නේ කොහෙද? රූපය පිළිබඳව, ශබ්දය පිළිබඳව, කන පිළිබඳව, නාසය පිළිබඳව, ගන්ධය පිළිබඳව, දිව පිළිබඳව, රස පිළිබඳව, කය පිළිබඳව, ස්පර්ශය පිළිබඳව. එතකොට මෙන්න මේ දේවල් පිළිබඳව තමයි පින්නතුනේ මේ තණ්හාව පවතින්නේ. එතකොට මේ තණ්හාව කියන එක මේ දේවල් පිළිබඳව පවතින ධර්මයක් විදිහට අපි තේරුම් ගත්තොත් අපි දුරු කළ යුතු දේවල් හැටියට පේනවා. ඇස දුරු කළොත්, රූපය දුරු කළොත් තණ්හාවට පැවැත්මක් නැහැ. අන්න එතකොට තමයි ඒකේ අනුත්පාදයට පත්වන්නේ. uppannං වා කාම විතක්කං නාදිවාසේති පජහති බ්‍යන්ති කරෝති අනභවං ගමේති කියනකොට ඒ කාම විතර්කය නැවත නොහට ගන්න තත්ත්වයට පත් කරන්නට නම් ඒ කාම විතර්කය පවතින තැනක්, පණවන්න තැනක් අපිට නොලැබුණොත් තමයි අපිට ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. නැතිනම් කාම විතර්කය අපිට නැවත නැවත ඇති වෙන්න හේතු තියෙනවා අපි ළඟ. කාම විතර්ක අපිට නැවත නැවතත් අපේ හිතේ ජනනය වෙනවා. ඒ කාම විතර්ක අපේ හිතේ නැවත නැවත ජනනය වෙනකොට අපිට ඒ පිළිබඳව පුළුවන් කමක් නැහැ කිසිම දෙයකින් ක්‍රියාත්මක වීමක් සිදු කරන්න. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි ඒ කාම විතර්ක ජනනය වීම කියන දේ නතර කරන්න අර තණ්හා අනුසය නැති කරන්න ඕන කියලා අපි කිව්වා. තණ්හා අනුසය නැති කරන්නට අවශ්‍ය නම් ඒ තණ්හාව නැමැති මුල ගලවලා දාන්න ඕනේ නම් අපිට ওই තණ්හාව පවතින හා හටගත් තැන අපිට අයින් කරන්න වෙනවා. ඒ තණ්හාව පවතින සහ හටගත් තැන අපිට අයින් කරන්න නම් අපි කල යුත්තේ කුමක්ද? පින්නතුනේ අපි කල යුතු වන්නේ වෙන මොකුත් නෙමෙයි. අර ඒ පවතිනවා කියලා කියපු ඇහැ, රූප, කන, ශබ්ද, නාසය ගන්ධය, දිව රස, කය පොට්ටබ්බ කියන මේ දේවල් අපි ඉවත් කරන්නට ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ඇස නැත්තම්, රූපේ නැත්තම්, චක්කු විඥානේ නැත්තම් අන්න එතන මේ තණ්හාවේ පැවැත්මක් නැහැ. කන නැත්තම්, සද්දේ නැත්තම්, සෝත විඥානේ නැත්තම් එතන තණ්හාවේ පැවැත්මක් නැහැ. නාසය, ගන්ධය, ඝන විඥානේ නැත්තම් එතන පැවැත්මක් නැහැ තණ්හාවේ. ජීවහාව රසය, ජීවහා විඥානය යම් තැනක නැත්නම් පැනවීමක් නැත්නම් එතන තණ්හාවට පැවැත්මක් නැහැ. කය පොට්ටබ්බය, කාය විඥානය යම් තැනක නැත්නම් එතන පැනවීමක් නැහැ.
මනස ධම්මාරම්මණයන්ගේ පැනවීමක් යම් තැනක නැත්නම් මෙතන තණ්හාවේ පැනවීමක් නැහැ. තණ්හාව පනවන්නේ මේ ධර්මතා ටිකත් එක්ක. මේක ඊටාම කාරණා දෙකක් මේ සූත්‍රයට අදාළ කරුණක් සහ සූත්‍රයට පරිබාහිර කරුණක් සමානුපාතිකව අරගෙන යමින් මේ කරුණ ඔබට මේ පැහැදිලි කරන්නේ මේක තේරුම් ගන්නට අවශ්‍ය නිසා. යම් පමණකට අපි පසුගිය දේශනාව තුලත් මේ වගේ මේ කරුණ පිළිබඳව යම් ආකාරයකින් සාකච්ඡා කළා. එතනදී පැහැදිලි කරන්න පින්නතුනි දැන් හිතන්නකෝ ඔබ කැමති මොනවටද කියලා. ඔබ රූප දකින්න කැමති රූප තියනවා ලෝකේ. අහන්න කැමති ශබ්ද තියනවා. ගන්ධ සුවඳ රස ස්පර්ශ තියනවා. එතකොට මේ දේවල් ගැන ඔබ හිත ඉන්න කැමැත්තක් තියෙනවා. දැන් මේ ටිකෙන් තොරව ඔබට වෙනත් දෙයක් තියෙනවද ඔබ කැමති වෙන? ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මනසට දැනගන්න පුළුවන් මේ දේවල් අසුරු කරගත්ත අරමුණු. එතකොට මේ ටිකෙන් තොරව දෙයක් ඔබට මොනවාම හරි දෙයක් ගැන ඔබට කල්පනා කරන්න පුළුවන්ද? ඔබ තණ්හා කරනවද? ඔබ ආසා වෙනවද මේ වගේ දෙයකට? නෑ. ඔබේ අත්දැකීම් තියෙන්නෙම පින්නතුනේ මේ ටික මත. එතකොට ඔබේ අත්දැකීම් ටික තියෙන්නේ මේ ටික මත නම් එහෙනම් අපි මේ ධර්මයන්ගේ නිමිති ඉතුරු කරලා තියෙන ටික නිසානේ මේ විදිහේ තත්යකට ඇති වෙන්නේ. හැබැයි අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා මීට කලින්. ඇහි ලක්ෂණය මොකද්ද? ඒ පදනම තුල තමයි මේ ටික අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැ කියන්නේ මොකද්ද? රූපය කියලා කියන්නේ මොකද්ද? ඇහැ කියලා කියන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. රූපය කියලා කියන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. ඇහැ රූප දෙක ඇති කල්හි හටගත්තු චක්කු විඥානය කියලා කියන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. ඒතකොට දැන් ඇහෙන් තොරව රූප තියෙන්න බෑනේ. රූපෙන් තොරව ඇස් තියෙන්න පුළුවන් කමකුත් නෑ. මේ දෙකම පනවන්න බෑ එතන හිත නැත්තම්. ඒතකොට දැන් මේ ධර්මතා තුනක එකතුවක් ගැන අපි කතා කරමු. මේ ධර්මතා තුනක එකතුවක් පිළිබඳව. එතකොට දැන් මේ ටිකේ නිමිති අපිට ඉතුරු වුණොත් එහෙම මේ ටික අනුසාරයෙන් අපි මනස තුල විඥානනය කරපු දේවල් අපිට හිටියොත් එළියේ තියනවා කියලා. ඔබට හෙට ඒ දේවල් බලන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ ක්‍රමයට තමයි පින්නතුනේ ඔබ දැන් ඔය අම්මා බලන්න ඕනේ, තාත්තා බලන්න ඕනේ, දුව පුතා බලන්නට ඕනේ, ඔබ කැමති අය බලන්නට ඕනේ, අකමැති අය පේනවා. ඔය ඔක්කොම කතන්දර ටික තියෙන ඔකත් එක්ක. මොකේද? ඇහැට පෙනුණු රූප ආයතනය පිළිබඳව ඔබ නිමිති ඉතුරු කරගෙන තියෙනවා. රූපය ඔබට ඇවිල්ලා කිව්වේ නැහැ කවදාවත් මම අම්මා, මම තාත්තා, මම දරුවා, මම අකමැති කෙනා කියලා. ඒක රූපේ මාත්‍රයක් පමණයි. ඒක ඇහැට ආපු පාට ටිකක් වර්ණ සටහනක්. ඒක දරුවද, අම්මද, තාත්තද වෙලාවේ නැහැ. ඒ පැවතුණු වර්ණ සටහන අනුව ඔබ හිතින් හිතුවා මේ මගේ දරුවා, මේ මගේ අම්මා, මේ මගේ තාත්තා. ඒ තාත්තා ජීවත් වෙන්නේ කොහෙද? අර එළියේ රූපේ පැත්තට ඔබ හිතින්ම යොමු වෙලා තමයි නතර වෙන්නේ. අර එළිය ජීවත් වෙන්නේ අය තමයි. දැන් ඔබේ හිතේ හදාගත්ත දේවල් ඔබට පේනවා එළියේ තියෙන දේවල් හැටියට. අන්න ඕක තමයි කාම සහගත සංඥාවන්ගෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට දැන් අපිට කැමති දේවල් එළියේ තියෙනවා. දැන් කැමති දේවල් ලබා ගන්න ඕනේ නම් කොහොමද ලබා ගන්න ඕනේ? කොච්චර අමාරු වුණත් අර එළියේ තියෙන දේවල් ලබා ගන්න වෙනවා. කොච්චර අමාරු වුණත් එළියේ තියෙන දේවල් කරන්න බැරි වුණත් රැක ගන්න මහන්සි වෙන්න වෙනවා. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඒකටනේ. ප්‍රයත්නේ තියෙනකම් කරගන්න අපි උත්සාහවත් වෙනවා. ටිකක් කරගත්තා කියලා සතුටු වෙනවා. හැබැයි අතහැරලා යනවා. ඕක තමයි අපේ ජීවිතය. එතකොට අපි කොච්චර නිස්සාර තැනක් සාරවත් හැටියට අරගෙනද ජීවත් වෙන්නේ. නිස්සාර දෙයක් සාරය හැටියට අරගෙන ජීවත් වෙනවා. එතකොට අපි අද දවසේදී කාම සංකල්පනා පවත්වන්නේ කුමක් නිසාද? යථාර්ථය නොදන්නා මෝඩකම නිසා. යථාර්ථය නොදන්නා මෝඩකම කියලා කිව්වේ තමන්ගේ හිතේ පවත්වනු ලබන සංකල්පනාවන් බාහිර රූපේ තුල පවතිනවා කියලා දැඩිව අල්ලාගෙන ඉතුරු කරපු කම, නිමිති තබපු කම. එතකොට මේ නිමිති තබුව ගතියත් එක්ක ඒ නිමිති ඉතුරු කරපු කමත් එක්ක අපිට තියෙනවා පින්නතුනේ දෙයක්. ආය හැමදාම මේක බලන්න අවශ්‍යතාවය අපි ළඟට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඕනෑම මොහොතක, ඕනෑම අවස්ථාවක
ඒ දේ බලන්නට දකින්නට අපිට කැමැත්තක් ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි අපේ මනසේ ස්වභාවය. ඒක තමයි කාම සංඥාව කියලා කියන්නේ. එතකොට ඒ ඉපදුණු කාම සංඥාව නැවත නැවත අපි වඩනවා, නැවත නැවත භාවිත කරනවා, නැවත නැවත දියුණු කරනවා. එතකොට උපන් කාම සංඥාව නැවත නැවත භාවිත කරනකොට, නැවත නැවත වඩනකොට මොකද්ද වෙන්නේ? ඒ කාම සංඥාව නැවත නැවත වඩනකොට අර චිත්ත භාවනාවක් නැති අකුසල් තුල ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. දුගතිගාමී වන්න පුළුවන් හේතු ටික හදාගෙන තියෙනවා. අන්න ඕක අනුත්පාද බවට යන්න නම් එහෙනම් මොකද්ද කළ යුතු වෙන්නේ? ඇත්තටම පවතින යථා භූත ස්වභාවය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. පවතින්නේ මොකද්ද? හේතු නිසා හටගන්න ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඕකනේ වෙන්නේ. එතකොට ඒ ධර්මයන් කවදාවත් නিত্য වූවක් ලෙස පනවන්න බැරි කොට අනිත්‍ය වූ ධර්ම කොටාශයක් පිළිබඳව නිට්ටයයි කියන සංකල්පය හදාගෙන ඒ සංකල්පනාව ලස්සනට අයිසිං කරලා අපි අරගෙන තියනවා අම්මා තාත්තා ගෙවල් දොරවල් හැටියට මේ බාහිර තියනවා කියලා. එතකොට ඒ මත අපි පිහිටා සිටියට පස්සේ මොකද වෙන්නේ? කාම සහගත මානසිකාරය තුල අපි වාසය කරනවා. කාම සහගත මානසිකාරය. මේ හිතන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකට තමයි කාම සහගත බව කියලා කියන්නේ. ලෝකේ දැන් කාම ගුණ තියෙනවා. පංචකාම ගුණ මොනවාද පංචකාම ගුණ කියලා කියන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. කාමය කියලා කියන්නේ කෙනකෙනාගේ හිතේ පවතින දෙයක්. අකුසලයක්, ලෝභයක්. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ තියෙන මේ චිත්‍රය අන්න ඒක කාමේ නෙමෙයි. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ සංකල්පමේ වශයෙන් තියෙන රාගය කෙනාගේ කාමයයි. සංකල්පමේ වශයෙන් තියෙන රාගය ඒ කෙනාගේ කාමයයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒතකොට දැන් අපිට මෙතනදී සංකල්පමය වශයෙන් හදාගත්ත දේ ගැන අපි හිතලා බැලුවොත් සංකල්පමය වශයෙන් කෙනකෙනා හදාගෙන තියෙන්නේ තමන්ගේ ඔළුවේ තියෙන දෘෂ්ටි කෝණය. ඒකනේ තමන්ගේ දරුවා තමන්ට විතරක් දරුවෙක් වෙන්නේ. දෘෂ්ටි කෝණය. රූපේ නෙමෙයිනේ. පඨවි ධාතුව දරුවා නෙමෙයි, ආපෝ ධාතුව දරුවා නෙමෙයි, තේජෝ ධාතුව දරුවා නෙමෙයි, වායෝ ධාතුව දරුවා නෙමෙයි, කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු මේ ආදී එකක්වත් දරුවා නෙමෙයි. දරුවා නොවන ධර්මතා ටිකක් දරුවා විදිහට හදාගෙන තියෙනවා. ඒකත් තමන් ආදරය කරන දරුවෙක් හැටියට නැවත නැවත උපද්දගෙන අපි ආදරණීය දරුවෙක් හදාගෙන තියෙනවා. කොහෙන්ද? සංකල්පනාව පැත්තෙන්. තමන්ගේ හිත පැත්තෙන්. මේ කියන්නේ එළියේ මොකුත් නැහැ කියලා නෙමෙයි, එළියේ රූප නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. සංකල්පමය බැඳීම. සංකල්පමය වශයෙන් ගත්ත රාගය. ඒකයි චිත්‍රයේ යහසට පොළොව වගේ දෙකක්. ඒකයි චිත්‍රයේ යහසට පොළොව වගේ දෙකක්. ඒ චිත්‍රය කියලා කිව්වේ. ඇහැට එන පාට ටික ඇහැට එන වර්ණ සටහන. ඇහැට එන වර්ණ සටහන් මාත්‍රයක් කියන තැනින් ඉවරයි. එතකොට ඒක තමයි චිත්‍ර මාත්‍රය කියලා කිව්වේ. කිසිම වෙනසක් නැහැ, චිත්‍ර මාත්‍රයක් විතරයි. හැබැයි මීට මොහොතකට කලින් මේ හිත වේගෙන් හටගෙන නිරුද්ධ වෙනවනේ. මේ කලින් තිබුණ පුද්ගලයා කියන කෙනාම නැවත ආපහු පේනවා කියලා හිතනකොට අර හිටපු කෙනා තාම ඉන්නවනේ කියලා ඒක තහවුරු කරගන්නවා හිතින්. ඉතින් ඒක තහවුරු කරගන්නවා. එතකොට අන්න ඒ විදිහට අපේ හිත නැවත නැවත ඒ අරමුණු වල හැසිරෙන්නට පටන් ගැනීම නිසා සංකල්පමය වශයෙන් හදාගත්ත කැමැත්ත කියන එක, රැළීම කියන එක අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකත් එක්ක එකතු කරලා අරගෙන තියෙනවා. ඒ නිසා ලෝකේ අපි හැමදාම භුක්ති විඳින්නේ එළියේ පවතින දේවල් ටික. තියනවා කියලා අල්ලගත්ත දේවල් ටික. ග්‍රහණය කරගත්ත දේවල් ටික. ඒ විදිහට තියනවා කියලා අල්ලගත්ත, තියනවා කියලා අපි ග්‍රහණය කරගත්ත දේවල් පිළිබඳව අපි කල්පනා කරලා බැලුවොත් පින්නතුනේ අපේ ලෝකය කියන එක අපිට හම්බෙයි. කෙනකෙනා තුළ සකස් කරගෙන පවතින තම තමන් තුළ නිර්මාණය කරගෙන ජීවත් වෙන ලෝකය කියන දේ
අපිට දකින්න පුළුවන්කම තියෙනවා. නිසා අප කල යුතු වෙන්නේ අපි පැවැත්විය යුතු වෙන්නේ මොන විදිහේ මානසිකාරයක්ද මේක නැති කරගන්න නම්. අන්න ඒක තමයි වැදගත්ම දේ බවට පත් වෙන්නේ. අනභවං ගමේති කියනකොට නැවත නොහට ගන්න බවට පත් වෙනවා නම් ඔබ පත් කරගත යුත්තේ පින්නතුනේ අර ඇහැට රූපය පෙනුණා කියන තැන ඒ හටගත්තු රූපයේ Nirodhe සාක්ෂාත් කිරීමෙන් නැතිනම් රූප ටික නැති කරලා ඇහැ නැති කරලා රූපේ නැති කරලා කියලා කියන්නේ ඔය ගලවලා දාලා එහෙම අයින් කරලා දාලා නෙමෙයි ඒව කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ නැති කරලා කියන්නේ මොකක්ද නිමිති නැති වුණොත් සලකුණු නැති වුණොත් ඒ දේ පණවන්න බෑ සලකුණු නැති වුණොත් පණවන්න බෑ අපි සලකුණු මත තමයි පණවන්නේ ඒ කියන්නේ හිතෙන් අපි අර ධර්මයන් පිළිබඳව අපි නිමිති අරගෙන තියනවා. අන්න ඒ සලකුණු ටික අපි බාහිර පවතින දේවල් කියලා අපි තබාගෙන ඉන්නවා. පින්නතුනි අපි රූපය පිළිබඳව ඒ නිමිත්තානුසාරීව වාසය නොකළොත් රූප නිමිත්තානුසාරීව වාසය නොකළොත් අපි රූප නිමිත්තානුසාරීව වාසය නොකරන කල්හි කිසිම විදිහකින් පින්නතුනි කාමයට පැවැත්මක් පනවන්න බෑ. ඇයි බැරි? හිතේ විතර්කයේ පවත්වන්නේ හැම වෙලාවකදීම රූපේ තිබ්බොත් තමයි. හැබැයි රූපේ නිරුද්ධ නම් නිරුද්ධ වෙන රූපයත් එක්ක මේ පැත්තේ සංකල්පනාවේ පැවැත්මක් නැහැ. රූපේ තිබ්බොත් තමයි ඒකට සංකල්පනාව එකතු කරන්න පුළුවන්කම තියෙන්නේ. පවතින රූපයක් පේන්නේ නැත්නම් පින්නතුනේ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් නම් පෙනිලා තියෙන්නේ. ඉතින් කොහොමද ඒ කෙනාට අම්මා තාත්තා දුව පුතා ඉන්නවා කියලා මේ ලෝකෙ තුල හම්බ වෙන්නේ? රූපේට අම්මා කියන මෝඩකම අයින් කරලා රූපේට තාත්තා කියන මෝඩකම අයින් කරලා දුව පුතා කියන මෝඩකම අයින් කරලා. ඇයි රූපය කියලා දෙයක් පවතින දෙයක් පණවන්න පුළුවන් කමක් නැහැ. මොහොතින් මොහොත ඇහැට පේන රූපේ හටගෙන නැති වෙනවා. කනට ඇහෙන ශබ්දේ හටගෙන නැති වෙනවා. කයට දැනෙන ස්පර්ශය හටගෙන නැති වෙනවා. ඉතින් මේ ටික නැති වෙනකොට කොහොමද අම්මා තාත්තා කියලා අලුතෙන් කෙනෙක් ආය අපිට දකින්න පුළුවන් වෙන්නේ? නැත්තම් පරණ හිටපු කෙනාම අපිට ආය දකින්න පුළුවන් වෙන්නේ. අපිට පේන රූපයේ පැත්තේ සත්වය පුද්ගලය පණවන්න පුළුවන් කමක් නැහැ. ශබ්ද ගන්ධ රස ස්පර්ශ පැත්තේ පණවන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මෙහි ඇති කරගනු ලබන ආධ්‍යාත්මෙහි තියෙන මේ විතරකණය බාහිර රූපයේ මත පතිත කරලා අපිට දකින්න පුළුවන් කමක් නැහැ. අන්නේ දකින්න පුළුවන් කමක් නැති නිසා තමයි මිදෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒ නිසා ඒකට දැන් අපිට දකින්න වෙනවා මෙතනදී අනුත්පාද ලක්ෂණය අනුත්පාද ස්වභාවය මොකක්ද කියලා. අනුත්පාදයට පත්වන අනුත්පාද ලක්ෂණය තමයි පින්නතුනේ කිසිම දෙයක ඇති බවට පැනවීමක් නොකරන යථාර්ථ ලක්ෂණය. කිසිම දෙයක ඇති බවට පැනවීමක් නොකරන යථාර්ථ ලක්ෂණය. ඇයි එහෙම කළේ? අපිට ලෝකේ ජීවත් වෙනකොට ලෝකය පණවන්න තිබුණ තැන ගැන හරියට අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඒකට අපි කියනවා භූතය කියලා. ස්වභාවය පිළිබඳව. ස්වභාවය අවබෝධ කරගත්ත ගමන්ම යථාර්ථය අවබෝධ කරගත්ත ගමන්ම වැරදි සංඥාව අයින් වෙලා යනවා. වැරදි සංඥාව අයින් වෙනකොට කාම විතර්කයේ දුරු වෙනවා. කාම විතර්කයේ දුරු වෙනකොට ආය කාම විතර්කයේ හටගන්න ඉඩක් නැහැ. නිසා මේ ශාස්ත්‍රයේ ඵලයට විතරක් ප්‍රතිකර්ම කරන ශාස්ත්‍රයක් නෙමෙයි. අපි තණ්හාව කියන එක පවතින හේතුණා ඒකටම එකතු වෙලා ගියපු මූලක්ලේශයක් වුණා අවිද්‍යාවත්. ඊට විද්‍යාව උපදෝ ගැනීම තුළ අවිද්‍යාවේ නිර්වශේෂ නිරෝධයෙන් තණ්හාව අනුත්පාදයට යවුවා. තණ්හාව නොහට ගන්න බවට පත් කළා. ඒකට අපි කියනවා තණ්හා නිරෝධයක් කියලා. තණ්හා නිරෝධයකට ලක් කළා. එතකොට මේ තණ්හා නිරෝධය කියන තැනට තමයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්ම දේශනා කළේ. ඒ තණ්හා නිරෝධයට අපි උත්සාහවත් විය යුතුයි. තණ්හා නිරෝධය දක්වා මේ ප්‍රතිපදාව අපි වැඩි යුතුයි. නිසා ප්‍රහාණය පිළිබඳව අපි කතා කරනකොට පින්නතුනේ අපිට කතා කරන්නට තියෙන සමුච්ඡේද ප්‍රහාණය. ඒ කියන්නේ හේතුවක්වත් අනුසයක්වත් තියන්න පුළුවන් කමක් නැහැ. ඇයි? තණ්හාව පවතින්නෙත් උපදින්නෙත් ඇහැ රූප චක්කු විඥාන ආදී ධර්මයන්ගෙන්. ඒ ධර්මයන් හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙකුට දැන් මොකක් මතද පවතින්නේ මේක? පවතින්න තැනක් නැහැනේ. තැනක් නැති කරපු නිසා තමයි මිදිලා තියෙන්නේ.
එනිසා අපි උත්සාහවත් විය යුත්තේ අනේ තන නැති කරලා දාලා මිදෙන්න මිසක වෙනත් දෙයකට නෙමෙයි. ඒ නිසා අප්‍රමාදී විය යුතුයි. ඔබත් ඒ ප්‍රහාණ සංඥාව ඔබේ ජීවිතය තුළ පාවිච්චි කරන්න, භාවිත කරන්න කියලා ඔබට සිහිපත් කරනවා. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න. ඒ වගේම මේ සීල කුසල් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයන් හේතු පාරමිතාවක්ම වේවා කියන අදහසින් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං. ඒ වගේම ඔබ නම් මියගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සඳහාම කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිස්සේ වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා